SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 8 අඟහරුවාදා සිරස්තල කොවිඩ් වැළඳි දින 20ක් වයස ඇති බිලිඳෙකු මරුට වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 28580ක් කොවිඩ් හෙළ උසුව ගන්න කෑගල්ලට මහ සෙනග පින් අයිතිවයි දුරින් ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශ අනුමැතිය ලැබෙන තුරු බෙදා හැරීම නවත්වන්නයි බලධාරීන් කියයි. බෙහෙත ගැනයි හොයලා බලන්න. මේ බෙහෙත අදපු මිනිහ ගැන හොයලා බලන්න වැඩක් නෑ. මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය තම්බපවණි ජාතික විදුලි පද්ධතියට එක් කෙරේ. සහරාන්ගේ ලිපිගොනුව භාරව සිටි ත්‍රස්ත විමර්ශන ඒකකේ හිටපු ප්‍රධානියෙක් පිස්සන් කොටුවේ. නාලකද සිල්වා පාස්කු කොමිසමට කියයි. ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට පළමු එන්නත 90 හැවිරිදි කාන්තාවකට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Anoj Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. කොවිඩ් වෛරසය ශරීරයෙන් ඉවත් කළ හැකි බව කියන දේශීය ඖෂධය සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලයක් මගින් තවදුරටත් සායනික පරීක්ෂාවන් සිදු කෙරෙමින් පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. මේ අතර අදාළ දේශීය ඖෂධය සොයාගත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද පළමු වරට ඒ ජනතාවට නොමිලේ බෙදා හැරීම සිදු කළා. කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගනු ලැබ ඇතැයි අද දෙරණ ඉකුත් නොවැම්බර් 29 වනදා වාර්තා කළා. ඉන්පසු බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ එම ඖෂධය සායනික පරීක්ෂණ දෙකකට යොමු කළ අතර ඉන් ලද ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ තවදුරටත් සායනික පරීක්ෂාවන්ට යොමු කෙරුණා. එම ඖෂධය සකසන ආකාරය රූගත කිරීමට අද දෙරණට ඊයේ අවස්ථාවක් උදා වුණා. යනුව ධම්මික බණ්ඩාර මහතා දේශීයව නිෂ්පාදනය කරන එම ඖෂධය අද ඔහු විසින් පළමුවරට ජනතාව වෙත නොමිලේ බෙදා හරිනු ලැබුවා. ඖෂධය ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටි අතර ආරක්ෂක අංශවල සමාජිකයින්ද ඒ අතර සිටියා. හරි හරි හොඳයි. කීයටද ආවේ? 6යි ගාන්ටාවේ. මෙතන කාටරි කොවිඩ් එක තිබ්බනම් මොකද වෙන්නේ? ලෙඩේ හැදෙන ගමන්සට ලෙඩේ හැදෙනවා. ඒ හින්දා පින් අයිතිවයි දුරින් ඉන්න. අර එනවා ඉවරයක් නෑ නෝ. ඔඩ පතර වෙනවා. මට අතන යන්න පොර ඉඳන්ද.
අපි ඊයේ දවසේ සිටම මේ සම්බන්ධයෙන් සුදුසු කටයුතු කිරීමට උත්සාහ කළා. පොලිසියෙන් 100 ගණනක් පමණ අද යොදවා තිබුණා. අපේ මහජන පරීක්ෂක මහතුන් බොහෝ දෙනෙක් එතන රාජකාරී සඳහා අපි යොදවා තිබුණා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අපි ජනතාවට දැනුවත් කරා. නමුත් ඒ සියල්ල නොතකමින් ජනතාව ඉතාමත් පරිස්සම් රහිතව අද දවසේ කටයුතු කරේ. එලෙස පැමිණි පුද්ගලයින්ට බෝතලයකින් කාලක ප්‍රමාණයක් එම ඖෂධය ලබා දීමට ධම්මික බණ්ඩාර මහතා පියවර ගත්තා. මේකට අරගෙන තියෙන්නේ මීපැන් සහ කවුරුත් දවස ගානේ කන බොන ගේ ඇතුලේ තියෙන කුඩු තමයි අරගෙන මේ බෙහෙත හදලා තියෙන්නේ. මේ බෙහෙත ඕනවට වඩා පාවිච්චි කරාට කිසිම තේරුමක් නැහැ. හේතුව තමයි අපි බඩ පිරෙන්න බත් කෑවට පස්සේ තව බත් ටිකක් කෑවට ඇතිඵලක් නැහැ. මේක ඖෂධයක් මාත්‍රාවක් දීලා තියෙනවා. මේ මාත්‍රාව තමයි අසනීප වැළඳුණු කෙනෙක් ඉන්නවා නම් ඒ වැළඳුණු කෙනා දින 3ක් උදේ සවස මේස හැන්දෙන් එක ගානේ 6 වේලක් බොන්න දින 3ට ලෙඩ හැදුන්නේ නැති අය උදේ සවස මේස හැන්දෙන් එක ගානේ දවස් 2ක් බොන්න ඒ මේ ජීවිත කාලෙටම ඇති. මෙතෙක් කාලයක් අපි මේ ඖෂධය දින්නේ කිසිම මුදලක් අය කර නොවේ. ලංකාවාසී සියලුම දෙනාට දෙන්න බලාපොරොත්තු වෙන්නේ මුදලක් අය නොකර. කෙසේ වෙතත් මෙම දේශීය ඖෂධය නිකුත් කිරීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්ව විවේචන සිදු කර තිබූ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා එම විවේචන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් බෙහෙත ගැනයි හොයලා බලන්න ඕනේ. මේ බෙහෙත හදපු මිනිහා ගැන හොයලා බලලා වැඩක් නැහැ. දැන් අපේ රටේ සමහරු ඉන්නවා දැන් වැඩ ඔක්කොම නවත්තලා බෙහෙත හදපු කෙනා එයා වෙද මහත්තයෙක්ද එයා ආයුර්වේද සහතිකයේ තියනවාද ලියාපදිංචිද එයා මොකද්ද වඩුවෙක්ද නැත්නම් කපුවෙක්ද එහෙම හොයලා බලන්න. මේ අයියලා ටික අතීතයේ හිටියනම් ලෝවා මහපාය හැදුවේ උපාධිධාරියද කියලා සහතිකය ඉල්ලන්න ඉඩ තියෙනවා. ඉංජිනේරුවා කවුද කියලා සහතිකය ඉල්ලන්න ඉඩ තියෙනවා. නිව්ටන් අර ඇපල් ගහ යට හිටියේ නැත්නම් තාම ගුරුත්වාකර්ෂණ බලය කියලා එකක් අපි දන්නේ නැති වෙන්නත් පුළුවන්. හොඳ වෙලාවට එයා ඇපල් ගහ යට හිටියේ. ඉතින් ඒක හොයාගත්තට පස්සේ නිව්ටන්ගේ අධ්‍යාපන සහතික බලලා ඇත්තද නැත්තද කියලා තීරණය කරන්න ගියා නම් අදත් ඒ දැනුම අපි සලකා බලන්නේ නැහැ. නූතන විද්‍යාව බටහිර විද්‍යාවට අහු වෙන්නේ නැති විවිධ දැනුම් පද්ධති මේ ලෝකේ තියෙනවා. දැන් මේ බෙහෙත රජරට විශ්වවිද්‍යාලය ආශ්‍රිතව පර්යේෂණය කෙරෙන්නේ. මේ ලබන ඉරිද විතර වෙනකොට ඒකේ අවසාන ප්‍රතිඵල ලැබෙනවා. අපි හිතමු මේ බෙහෙත සාර්ථකයි නම් බිව්වම කොරෝනා හැදෙන්නෙත් නැත්නම් හැදිච්ච අයට දවස් 3ක් බිව්වම හොඳත් වෙනවා නම් අපිට මොකටද අර හදපු මිනිහගේ කතාව. ඔහු කියන්නේ උඩ කාලිමෑනියෝ මේක කිව්වේ කියලා. බෙහෙත හරිනම් පිළිගන්න වෙනවා ඒක. කාලිමෑනියෝ ආයේ ගිහිල්ලා විද්‍යාවෙන් හොයාගන්න බෑ. බෙහෙත හරිනම් හදපු මිනිහා කියනවා නම් මම මෙහෙමයි මේ වට්ටෝරුව හොයාගත්තේ කියලා. ඒක පිළිගන්න වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ අතර මෙම දේශීය ඖෂධය සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලයක් මගින් තවදුරටත් සායනික පරීක්ෂාවන් සිදු කරමින් පවතිනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළා. ලංකාවේ දේශීය ආයුර්වේද නිෂ්පාදන හැටියට ලබා දීලා තිබෙන ඖෂධ පිළිබඳවත් රජය ධනාත්මකව සලකා බලන බව අපි සතුටින් ප්‍රකාශ කරනවා. මේ පවතින තත්ත්වයන් යටතේදී එම ඖෂධය හොඳින් ප්‍රතිචාර දක්වනවා නම් කෙටිකාලීන ක්‍රියාමාර්ගයක් හැටියට ඒක ලබා දෙන්නටත් බටහිර වෛද්‍යවරුන්ට එකඟතාවය පළ කරලා තිබෙනවා. මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වුණා. අපි දැක්කා වෙළඳ ප්‍රචාරක දැන්වීම. සෞඛ්‍ය ඇමතුමයි තුමුතුමියයි රාජ්‍ය සෞඛ්‍ය ඇමතුමයි එක්තරා පැණියක් බීලා පෙන්නවා මේ කොරෝනා වසංගතයට හොඳද නැද්ද කියන කාරණේ කියනවා. එයාලා බීලා ඒ වෙළඳ ප්‍රදර්ශනය මේ රටේ සමාජගත කරනවා. ඒකට කියන්නේ ධම්මික පැණිය. දැන් අද ඒ ධම්මික පැණිය බොන්න ගිහිල්ලා විශාල මාර්ග තදබදයක් ඔය පැණි රැල්ල හදලා තියෙන්නේ සෞඛ්‍ය ඇමතුමාලා රාජ්‍ය ඇමතුමාලාගේ. පොරගන්නේ නැතුව ක්‍රමවේදයක් අනුව ඔය ධම්මික පැණිය ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා කොරෝනා වසංගතේ මේ රටේ ජනතාව බේර ගන්න ඕනි කියලා යෝජනාවක් කරනවා. එතුමා මේ ධම්මික පැණියක් කිය දේශීය ඖෂධයකට අපහාස කරනවා. හැබැයි අලි එළවීමේ මන්ත්‍රයේ විපක්ෂ නායකතුමා කියනකොට අප්පුඩි ගහනවා. අලි එළවන එක ඒක විද්‍යාව. අපේ ඒක මිත්‍යාව. ඇලෝසියස්ගේ මෙන්ඩිස්ලයිෂන් එක අරගෙන ඒක ගැන කතා කිරීම පැත්තක තියලා පැණියක් ගැන කතා කිරීම. මේ අතර නිරෝධායන නීතිවලට අනුව ඉදිරියේදී මෙම ඖෂධය ලබා දීම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය හා ආරක්ෂක ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා. අද දින වෙන විටත් 10000කට අධික පිරිසක් මේ ප්‍රදේශයේ ජනතාව පැමිණ බෙහෙත ලබා ගැනීම සඳහා විශාල ජනතාවගේ එකරාශීමක් සිද්ධ වුණා. ඉතින් මෙහිදී අපිට තිබෙන ගැටලුව තමයි මේ එන ජනතාව විධිමත් සෞඛ්‍ය විධිවිධාන අනුකූලව හැසිරීමට අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සඳහා විධිමත් අනුමැතිය සහ නිර්දේශයන් ලැබෙන තුරු
මේ බෙදාහැරීම් කටයුතු తాවකාලිකව අත්හිටවන්න ඒ සඳහා ධම්මික බණ්ඩාර වෙද මහත්මිය සඳහා එකඟතාවය පළ කරා. අපිට රජයෙන් තාම ලැබුණ නැහැ වෛද්‍ය අංශයෙන් මේක තීන්දුවක් දුන්නේ නැහැ මේ ඖෂධය නියමිත ආකාරයෙන් දෙන්න කියලා. ඒ දෙනතුරු අපි ඖෂධය හදලා රාජ්‍ය ආයතන සියල්ලටම දෙනවා. අදින් පස්සේ ගෞරවයෙන් ඉල්ලනවා රටේ අනිත් මහජනයාගෙන් මේ ඖෂධය ලබා ගන්න මගේ ස්ථානට නැවිත් මට අනුකම්පාවෙන් කටයුතු කරයි කියලා. ඒ වගේමයි මම රජයේ සියලුම දෙනාගෙන් ඉල්ලනවා ඉක්මනින්ම මේ ඖෂධය සනාථ කර කොරෝනා වසංගතය තුරන් කරන්නට හැම දෙනාගම මට පිහිට ලැබෙයි කියලා. The big story. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර්. ක්‍රන්චි වෙජි. මෙරට සිදු වූ ලාබාලම කොවිඩ් මරණය අද රිජ්වේ ආර්යා ළමාරෝහලෙන් වාර්තා වුණා. සෞඛ්‍යංශ පැවසුවේ නියුමෝනියාව සහ කොවිඩ් උත්සන්න වීමෙන් මිය යන විට බිලිඳාගේ වයස දින 20ක් බවයි. මේ අතර ගම්පොළ මූලික ශික්ෂණ රෝහලේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. තොටනග ප්‍රදේශයේ දින 20ක් වයසති බිලිඳෙකු දැඩි අසනීප තත්ත්වයේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලට ඇතුළත් කර ඇති අතර බිලිඳාට දැඩි ලෙස නියුමෝනියා තත්ත්වයේ පවතින බව වෛද්‍යවරුන් හඳුනාගෙන තිබෙනවා. සිදු කළ PCR පරීක්ෂාවෙන් තහවුරු වී ඇත්තේ එම බිලිඳාට කොවිඩ් වැළඳී ඇති බවයි. එම බිලිඳා අද මියගොස් ඇති අතර බිලිඳාගේ බෞප්පයන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බව ඔවුන්ට සිදු කළ PCR පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. මේ දරුවාගේ තියෙන රෝගී තත්ත්වය අනුව අපිට පෙනී යන්නේ මේ දරුවාට මීට පෙර ඉතාමත් තදබල විදිහට නියුමෝනියා තත්ත්වය තිබිලා තියෙනවා. මේ නියුමෝනියා තත්ත්වය සමගම කොරෝනා ආසාදනය සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ මියාමට ඇත්ත කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ දරුවා රෝහලට රැගෙනීමට ගොඩාක් ප්‍රමාද වෙලා තියෙන. ඉතාමත් අසාධ්‍ය උත්පත්සුව තමයි ගෙන ආවේ. ගම්පොළ ශික්ෂණ රෝහලේ රාජකාරී කළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකු පසුගිය 4 වෙනිදා වෙනත් රෝහලකට පත්වීමක් ලැබීම හේතුවෙන් සාදයක් පවත්වා තිබෙනවා. අදාළ වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන්නේ ඉන් දින 2කට පසුවයි. ඒ කරාපිටිය රෝහලේ අධ්‍යාපනය ලබන වෛද්‍ය ශිෂ්‍යාවක් වන ඔහුගේ බිරිඳට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා සිදු කළ PCR පරීක්ෂණයේදී වෛද්‍යවරයා තම බිරිඳ අවසන් වරට හමු වී ඇත්තේ නොවැම්බර් මාස 21 වනදා බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයේ ප්‍රතිකාර සිදු කිරීම తాවකාලිකව සීමා කර තිබෙනවා. එමෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් 65 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර ඇති අතර රෝහලට ඇතුළත් කර සිටි ගැබිනි කාන්තාවන් වෙනත් රෝහල් වෙත මාරු කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. එමෙන්ම ප්‍රසව හා නාරි ඒකකය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව රෝහල් පරිපාලනය පැවසුවා. මේ අතර පේරාදෙණිය සිරිමාවූ බණ්ඩාරනායක ළමාරෝහලේ සේවය කළ වෛද්‍යවරියකටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 215 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද වාර්තා වුණු රෝගී 8 දෙනාගෙන් 7 දෙනෙක්ම තාම අපිට මීට පෙර ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් හැටියට හඳුනා ගැනීමට නොහැකි වී තිබෙනවා. ප්‍රජාවගේ සහයෝගය ඉතාම අමාරුවෙන් අපි ලබා ගත්තේ. අපි නමුත් බහුතරයක් මුස්ලිම් ජාතිකයන් ආසාදිතයන් බවට පත් වෙලා තියෙන මේ මොහොතේ විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් උදේ කාලේ වැඩසටහන් වලට සහභාගී වෙන්න ඒ නිසා අපි තීරණය කරා 12න් පස්සේ තමන්ගේ ගෙදර වැඩ කටයුතු කරාට පස්සේ අවස්ථාව දෙන්න ඇවිල්ලා PCR පරීක්ෂණය සිදු කරගන්න. පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ටාසේ පාසල් ලබන 11 වනදා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා. ඇහැලියගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිත සේවකයන්ගේ ආශ්‍රිතයින් 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයිද මේ වන විට තහවුරු වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටි පිරිස් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මේ අතර බණ්ඩාරගම අටුළුගම ගම්මානයේ පවතින කොරෝනා පැතිරීම හේතුවෙන් එම තත්ත්වය වෙනත් ගම්මානවලට පැතිරෙමින් ඇති බවට වූ සැකයක් මත බුලත් සිංහල වේයන්ගල්ල ගම්මානයේ සිදු කළ PCR පරීක්ෂණවලදී 26 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අපි ගත්තොත් දල වශයෙන් මේ ජනතාවගෙන් 28%ක ප්‍රමාණයකට මේ රෝග ආසාදිතින් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා කඩිනමින් තවදුරටත් මේ රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ ප්‍රදේශයේ උදකලා කිරීමට අවශ්‍ය පියවර ගන්න අතර එමෙන්ම කුඹුක ප්‍රදේශයේ පිහිටි ප්‍රභු ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයන් 27 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත් තහවුරු වී තිබෙනවා. ඔවුන්ද නිරෝධායනය වෙමින් සිටි පිරිස්. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ පසුගියදා සිදු කළ PCR පරීක්ෂණයකදී.
ඒ අනුව ඔහුව සොයා සෞඛ්‍ය අංශ ආර්ථික මධ්‍යස්ථානයට යන විටත් ඔහු එහි සේවය කරමින් සිටියා. මේ අතර පිළියන්දල බස් නැවතුම්පලේ වේලා සටහන්කරුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. ඒ පසුගියදා සිදු කළ අහඹු PCR පරීක්ෂණයකදී. අනතුරුව එහි වේලා සටහන්කරුවන් බස් රථ රියදුරන් සහ කොන්දස්තරවරුන් අද PCR පරීක්ෂාවක් සඳහා යොමු කෙරුණා. මේ අතර දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ තැන්පත් කර තිබූ කොවිඩ් මලසිරුරු ගණන 19ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. අප ඒ පිළිබඳව ඊයේ දිනේදීත් රට හමුවේ අනාවරණ කළ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ මේ පිළිබඳව බලධාරීන් නිසි පිළියමක් යොදා නොමැති නිසා ගැටලු මතුව ඇති බවයි. රජයෙන් මුදල් අනුමත නොකිරීම නිසා කොළඹ මහනගර සභාවේ වියදමින් අවසන් කටයුතු කිරීමට ඉල්ලීමක් ලිඛිතව සිදු කර ඇති බවද සෞඛ්‍ය අංශ අනාවරණ කළා. මේ අතර ඊයේ තවත් කොවිඩ් මරණ දෙකක් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගියා. නිශ්චිත පදිංචි ස්ථානයක් අනාවරණ වී නොමැති 62 වැනි පුද්ගලයෙක් සහ කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචි 77 වැනි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබුණා. ඊයේ දිනේදීත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 703 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතර පැලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 466ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 237ක් දවනවා. ඊයේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 371ක්. ගම්පහින් ඊයේ ආසාදිතයින් 102 දෙනෙක් හඳුනා ගැනුණා. කළුතරින් ඊයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 64ක්. අම්පාර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව දැක්ුණේ 51ක් ලෙසින්. ඊයේ තවත් දිස්ත්‍රික්ක 9කින් ආසාදිතයන් 115ක් හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ රෝගීන් දැන් වාර්තාවෙන් සමාජය තුලින් තමයි නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළෙන්වත් නෙමෙයිනේ මේ ඉන්නේ. අලුගම රෝගීන් එන්නේ ගෙවල් ඇතුළේ ඉඳලානේ. ඒතකොට මේ නිවෙස් ඇතුලේ මිනිස්සු මිය යන්නේ අය සමාජ ජීවත් වෙන අතරතුරනේ. ඒ නිසා සමාජය තුල රෝගීන් ඉන්නවා. නමුත් මේක සමාජ ව්‍යාප්තියක් දක්වා ගිහිල්ලාද කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුතෙන් දීලා තියෙන මාර්ගෝපදේශ අනුව අපි කොහෙද ඉන්නේ කියලා තාමත් වසංගත රෝග විද්‍යාංශය කියලා නැහැ. ඒක අපි බලවත් අරුපාඩුවක් විදිහට දකිනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී විශේෂ වසංගත රෝග විද්‍යාංශයේ රට පිහිටලා තියෙන තැන මොකක්ද කියන එක සම්බන්ධයෙන් වහාම රටට ප්‍රකාශයක් සිදු කරයි කියලා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 28580ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 7180ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 21258ක්. රසායනාගාර 24ක 13831ක් PCR පරීක්ෂණ කරලා තියෙනවා. ඊයේ දිනේදී විශේෂයෙන්ම කොළඹ නගර සභා සීමාව තුළ තීව්‍ර කරන ලද පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරා. ඒ සංඛ්‍යාවත් එක්ක තමා මේ දැන් වෙනකොට PCR පරීක්ෂණ සංඛ්‍යාව මේ විදිහට 14000කට ආසන්න ලෙස කිරීමට අපිට හැකියාව ලැබිලා තියෙන්නේ. මෙරට විදුලි බල උත්පාදන ක්ෂේත්‍රයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය තම්පපවනි අද ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණා. මන්නාරමේ පිහිටුව ඇති එම බලාගාර උද්‍යානය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි ලෝකයේ නැඹුරුවක් ඇතිවී තිබෙන මොහොතක මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 වසරේ මාර්තු මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවීමෙන්. 2019 මාර්තු මාසදී එහි වැඩ කටයුතු ආරම්භ කෙරුණා. වැඩ නිම කළ මන්නාරම තම්බපවනි සුළං බලාකාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ප්‍රධාන මෝසම් සුළං ප්‍රවාහයන් දෙකටම මුහුණ දෙන මන්නාරම් දූපතේ දකුණු වෙරළ තීරයේ ඉදිකර ඇති මෙවකින් අපේක්ෂිත සමස්ත විදුලි බල නිෂ්පාදනය මෙගාවොට් 103.5ක්. ව්‍යාපෘති ඉලක්කයෙන් 30ක ධාරිතාවක් අද සිට ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණා. ටර්බයින් සහිත කුළුණු 30ක් එහි ඇති අතර ඉන් අපේක්ෂිත වාර්ෂික විදුලි සැපයුම ඒකක මිලියන 400ක්. ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති ඩොලර් මිලියන 141ක සමස්ත ආයෝජනය තුළ ඉතිරිව ඇති මුදලින් තවත් ටර්බයින් යන්ත්‍ර 6ක් ස්ථාපිත කිරීමටද ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි. ව්‍යාපෘතිය සමස්ත ඉලක්කය සපුරන විට විදුලිය ඒකකයක් රුපියල් 10කටත් වඩා අඩු පිරිවැයකට නිපදවිය හැකි බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා. පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාර උද්‍යානය රජයට අයත් මෙරට පළමු සුළං බලාගාරයයි. මේ ව්‍යාපෘතියේ සැලසුම විදේශකයන් අතේ නෙමෙයි තියෙන්නේ. මේ
තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, සැලසුම, සමීක්ෂණය, සාක්ෂරතා අධ්‍යයනය මේ සියල්ලම සිදු කරලා තියෙන්නේ විදුලි වල මණ්ඩලයේ ඉංජිනේරු මහතුරුන් තාක්ෂණ වේදින් ඇතුළු සේවකයන්. යුනිට් මිලියන 400ක් කියලා කියන්නේ අපි රුපියල් 22න් වැඩි කරපුවාම බිලියන 8ක් නම් මේ ව්‍යාපෘති සඳහා අපිට වැය වුණේ US ඩොලර් මිලියන 135කට ආසන්න ප්‍රමාණයක්. රුපියල් වලින් හැදුවොත් එහෙම බිලියන 25ක් පමණ. එහෙමනම් හරියටම අපි ගණන් හදලා බැලුවොත් අවුරුදු 3ක් තුල මේක අපි ලාභයක් බවට පත් කරගන්නවා. අපි සූදානම් කරලා තියෙනවා මේ වගේ තවත් උද්‍යාන දෙකක්. අපි උද්‍යාන 3ක් රටේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මන්නාරමට එනකොට මම දැක්කා මේ අවට සියලු පාරවල් කාපට් කරනවා. ඩග්ලස් දේවානන්ද මෙතුමා කිව්වා විදුලි බල මණ්ඩලේ මෙම ව්‍යාපෘතියෙන් තමයි කිලෝමීටර් 20ක් අවට පාරවල් කාපට් කරන්න කියලා. විරුද්ධ පක්ෂ ඇතමෙක් අර ළඟදී ආපු සුළි කුණාටුවට රටට එන්නත් කලින් ඒ කියන්නේ අනාගතේ කිව්වයි කියලා ඔබට මතක ඇති. එයා බලා උන්නේ ජනතාවට විපත්‍යක් වෙලා ආණ්ඩුවට පනින්න මාතෘකාවක් හදා ගන්නද කොහොමද කියලා තමයි තා බලාගෙන හිටියේ. ඒ වගේ පටු දේශපාලන අරමුණු දැන්වත් මේ රටින් ඉවත් විය යුතුයි කියලායි ජනතාව දැන් කල්පනා කරන්නේ. සෞභාග්‍ය දැක්මට අනුව 20යි වන විට අපේ රටේ සමස්ත විදුලියෙන් 70%ක 80ක පුනර්ජනනීය බල ශක්තිය මත රඳා පැවතිය යුතුයි. විදුලි බල ශේෂ්ත්‍රයේ සිදුවන හැම දැවැන්ත පරිවර්තනයට ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාර උද්‍යානයේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව සිහිපත් කරන්න කැමැතියි. මහර බන්ධනාගාරයේ කලහකාරී සිද්ධියෙන් මියගිය පුද්ගලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිධ විද්වත් කමිටුවක් මගින් සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අදාළ නීති කෘත්‍ය අද පස්වරුවේ මෝසමක් මගින් කැඳ වූ අවස්ථාවේදී. පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට අදාළ නීති කෘත්‍ය කැඳවීමට නියමිතව තිබුණේ මේ මාස 11 වෙනිදා වුවද පැමිණිලි පාර්ශවයේ ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නීති කෘත්‍ය අද පස්වරුවේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ පෙනී සිටියේ මෙම නීති කෘත්‍ය ඉදිරියට ගෙන යාම සඳහා රජයේ නීතිඥවරයෙකුගේ සහාය ලබා දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දෙසැම්බර් 6 වෙනිදා සිදු කර තිබූ ඉල්ලීමකට අනුවයි. මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර ඇති මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ සිරුරු අතරින් 8කට කොවිඩ් ආසාදනය වී ඇති බව මේ වන විටත් තහවුරු වී ඇති අතර නිරෝධායන නීති අනුව කටයුතු කරන්නේ නම් මෙම සිරුරු ආදාහනය කළ යුතු ඇති බව රාජ්‍ය නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නා. එසේ වුවද මෙම මලසිරුරු සියල්ල සම්බන්ධයෙන් සාධාරණ මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අගතියටපත් පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමට ඉඩ ලබා දෙමින් එම මලසිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා බහුවිධ විද්වත් මණ්ඩලයකට අවසර ලබා දෙන ලෙස රාජ්‍ය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මේ වන විටත් එම බහුවිධ විද්වත් මණ්ඩලයට පත් කළ යුතු රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනෙක් නම් කර ඇති බවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම මණ්ඩලයට පත් කිරීම සඳහා ගිනි අවි විශේෂඥයෙකුගේ නමක් යෝජනා කර ඇති බවත් රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණයට දැනුම් දුන්නා. මෙහිදී අගතියටපත් පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ බහුවිධ විද්වත් මණ්ඩලයක් කරහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නොමැති වුවත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් මෙම කමිටුවේ අන්තර්ගත විය යුතු බවයි. එම ඉල්ලීමට රාජ්‍ය නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය විරෝධය පළ කරමින් පැවසුවේ බහුවිධ විද්වත් මණ්ඩලය සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නෛතික හැකියාවක් නොමැති බවයි. අනතුරුව මෙම බහුවිධ විද්වත් මණ්ඩලයට වෝහාරික විද්‍යායතනයේ වෛද්‍යවරයෙක් නම් කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය ලැබුණු අතර හෙට දිනේදී විද්වත් මණ්ඩලයේ සියලු සමාජිකයන්ගේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය දැනුම් දුන්නා. ඒ අනුව මෙම නීති කෘත්‍යය හෙට යලි කැඳවීමට නියමිතයි. මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මහර සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. විශේෂයෙන්ම මේ මෘත ශරීර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ආකාරය මෙම මෘත ශරීර සම්බන්ධ අවසාන කටයුතු කරන ආකාරය පිළිබඳව අධිකරණ නියෝගයක් ලබා දුන්නාම ඒ අධිකරණ නියෝගය අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. මේ වන විට මහර බන්ධනාගාරයේ ඒ සියලුම තොරතුරු එළි දක්වලා තියෙනවා. සියලුම රැඳවියන්ට බන්ධනාගාරය තුල ඉඳගෙන අපි දුරකථන පහසුකම් ලබා දුන්නා. ඒගොල්ලන්ගේ තොරතුරු තම නිවෙස් වලට දැනුම් දෙන්න කියලා.
සුවිශේෂී පහසුකම් වලින් සමන්විත සුඛෝපභෝගී බස් රථ සේවාවක් වන පාක් ඇන්ඩ් රයිඩ් ක්‍රමවේදය ජනවාරි 1 වෙනිදා සිට කොට්ටාව මාකුඹුරේ සිට ආරම්භ කරන බව වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අධිවේගී මහා මාර්ග වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත අමාත්‍යාංශ වැය ශීර්ෂයන් විවාදයට ගනු ලැබූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රජයේ මෙම LRT ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර ඇතනම් ව්‍යාපෘතිය සඳහා මෙතෙක් සිදු කරන ලද වියදම් සඳහා රජයට සිදුවන මූල්‍ය පාඩුව කොපමණද? එතුමා සමහරක් විට තේරුම් ගත නැති දේ තමයි අවුරුදු 52කින් යම්කිසි මුදලක් ගෙවනකොට පිටරට මුදල් වෙන්නේ. ඒකේ තියෙන රිස්ක් එක. ඒකේ තියෙන අවදානම කොපමණද කියලා. අවුරුදු 52කට ඔබට ගියා නම් ජපනීස් යෙන් එක කීයද කියලා බලන්න. පොලි අනුපාතයේ මත පමණක් නෙමෙයි මේවා අරදා පවතින්නේ. මම ඔබතුමාට කියන්න කැමතියි හම්බන්තොට වරාය හම්බන්තොට ගුවන්තොටුපළ හදනකොට ණය පොලිය ගත්තේ 106යි. අවුරුදු 20කින් ගෙවන්න. ඔබතුමා කියනවා 106යි කියලා මම ඒක පිළිගන්නේ නැහැ. ඊට වඩා පොඩ්ඩක් අඩුයි. 103යි. ඇවරේජ් ඒක කෙසේ වුණත් ඔබතුමා මතකද ඔබතුමාගේ රජය 2018 අප්‍රේල් මාසයේ ඉඳලා 2019 ජූනි මාසයේ වෙනකම් මාස 15ක කාලයක් තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 6900ක් 7.8ක පොඩියට ගත්තා. අවුරුදු 10කට හම්බන්තොට වරායවල් 6ක් හදන්න පුළුවන් මුදල. ඔබතුමාලා හදපු දෙයක් නැහැ. පොඩි වලක්වත් කපලා සෙල්ලම් බෝට්ටුවක්වත් දාලා නැහැ. ඇමතුමා දිගටම කියනවා මේ මිලියන ඩොලර් මිලියන 6600 ගැන. පොඩි ළමෙක් වගේ ඒකමයි කියාගෙන යන්නේ. නැව් නැති වරායවල්, ගුවන් යානා නැති ගුවන් තොටුපළවල්, කැලෑවල් වල ක්‍රිකට් ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලාවල් ඒ කෝටි ගානක ණය ගෙවන්න උනේ අපට. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරන් තියෙනවා. අධිවේගී මාර්ග ටික මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා යටතේ කොම්පැනියක් හදන්න යනවා කියලා. මේක මොන විහිළුවක්? මේ කොම්පැනි හදන එකේ යටිපූට්ටු වැඩක් තියෙනවා කියලා මම මේ සභාවේ කියන්න කැමතියි. ආණ්ඩු පක්ෂයෙන් කියනවා විපක්ෂයට ඇඟිලි දික් කළා මුන් හොරු කියලා. විපක්ෂයෙන් ඇඟිලි දික් කළා ওই පැත්තට කියනවා මුන් හොරු කියලා. මේ දෙගොල්ලොම ඉන්නකම් මේක නම් කරන්න හම්බෙන්නේ නැහැ. මේ මහා මාර්ග අමාත්‍යාංශයේ සියලු කොන්ත්‍රාත් ක්‍රියාත්මක වුණේ කැන්ඩි කන්ස්ට්‍රක්ෂන් කියන සමාගමකින්. ඒ පහුගිය කාලේ මහා මාර්ග අමාත්‍යාංශයෙන් යම් කිසි කොන්ත්‍රාත්තුවක් ගන්නවා ආයතනය හරහා තමයි ගිහිල්ලා සබ් කොන්ට්‍රැක්ට් එක ගන්න සිද්ධ වෙලා තිබ්බේ. ඔබතුමාගේ පවුලේ ඥාතීන්ට ඉතාම සම්බන්ධ සමාගමක්. මම එහෙම දෙයක් ගැන දන්නෙත් නැහැ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නම් ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මේවා පට්ටපල් බොරු මම ඔබතුමාගේ නම දන්නෙත් නැහැ. උත්තර දෙන්න. අපි ජනවාරි 1 වෙනිදා සිට පාක් ඇන්ඩ් රයිඩ් ව්‍යාපෘතිය මාකුඹුරේ සිට අපි ආරම්භ කරනවා. මේ සඳහා මූලිකව අපි කරන්නේ සුඛෝපභෝගී බස් රථ අද පෞද්ගලික බස් රථ හිමියන්ටත් අද ගැටලුවක් වෙලා තියෙන නිසා සංචාරක ව්‍යාපාරේ නිලා තිබුණු. එය අපි ළංගම හරහා බද්දට අරගෙන කිලෝමීටරයට යම් මුදලක් ගෙවලා ඒවා මුලින් අපි පාක් ඇන්ඩ් රයිඩ් ව්‍යාපෘතිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තාමත් සන්තෝෂ වුණා පහුගිය ආණ්ඩුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ මහා මාර්ග අමාත්‍යවරයෙක් ලැබුණා කියලා. නමුත් කියන්න කනගාටුයි තමන්ගේ ආසනයේවත් මාර්ග ටික හදාගන්න බැරි වුණා. අවසන් කරලා තියෙන්නේ රන්මාවත් කියලා අවසන් කරලා තියෙන්නේ කිලෝමීටර් 36යි. විලිලැජ්ජාවේ බෑ. ඒතකොට මේ අධිවේගී මාර්ගය බිලියන 66කට මන්තිරු 6කට ඇස්තමේන්තු කරලා තිබුණේ දීලා තිබුණා. තමුන්නාන්සේ ඒක කැන්සල් කරලා මන්තිරු 4කට දුන්නා බිලියන 66කට. මං අහනවා ඊටු මන්තිරු දෙකේ සල්ලි ටික කාටද ගියේ? ඊට පස්සේ මේ ගිය චම්පික රණවකලා රාජිතල අර හරි ගහලා ඉන්න මේ හරි ඇඳුම ඇඳගෙන හිටව බදුල්ලේ නායකයා ඡන්ද ඉල්ලන්න නැතුව අන්තිමට ජාතිය ලයිස්ට්ෙන් ආවේ. මේගොල්ලෝ ගිහිලා දොරට ගහලා බොහොම අමාරුවේ මේ පුද්ගලයා එළියට ගත්තා. දැන් ආ විපක්ෂ නායක. ඊයේ ගිහිල්ලා ජනාධිපතිතුමාගේ කාර්යාලය ඉස්සරහ ගිහලා පන්දම් අල්ලගෙන ඉන්නවා. දැන් පන්දම් එල්ලපුවාම හිතන්නේ ආණ්ඩුව වෙරළන්න පුළුවන් කියලා. මහා බැංකුවේ හොරකමෙන් තමුන්නාන්සට බේරෙන්න බෑ. මහා බැංකුවෙන් හොරා කාපු වල සල්ලි ගෙනාවේ ලොරියක සිරිකොතට. කබීර් හෂීම් මන්ත්‍රීවරයා තමයි ඒ සල්ලි බෙදුවේ. ලංකාවේ ඉන්න හැම සංවිධායකටම මිලියන 5-10 මිලියන 15 සල්ලි බෙදුවා. මේවා තිද්දැද්ද සිරිකොතේ ඉන්න අය දන්නවා. අගමැතිතුමාගේ ලේකම්වරු දන්නවා. මේ ඔක්කොම අපිට කියලා තියෙන්නේ. ත්‍රස්ස විමර්ශන කොට්ටාසය භාරව කටයුතු කළ අවධියේ එල්ල වූ දේශපාලනික සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවෙන් විමර්ශනවලට බාධා එල්ල වූ බව වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙමින් ඔහු පැවසුවේ තමා සහ නාමල් කුමාර අතර පැවති සංවාදයන්හි හඬපට සියල්ල සංස්කරණයකට ලක් කර ඇති බවයි.
ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාගෙන් පළමුව ප්‍රශ්න කළේ නාමල් කුමාර සමග පැවති සංවාදයන්හි හඬපට සම්බන්ධයෙන්. එහිදී අදාළ හඬපට විවෘත කොමිසම හමුවේ ඇසීමට සලස්වනු ලැබුවා. නාමල් කුමාර මට සම්බන්ධ කළේ පූජ්‍ය ජයසුන්දර මහතා. මේ හඬපටවල මුල මැද අග නැහැ. නාමල් කතා කරපුවා තියෙනවා, මම කතා කරපුවා නැහැ. තොරතුරුකරුවෙක් මෙහෙවන්නෙක් පාලනය කරන්නෙක් වෙන්න බැහැ. මට තහවුරු වුණා නාමල් කුමාර කියන දේවල් අමූලික බොරු කියලා. ඔහු මුදල් ලබා ගැනීමට තමයි මේ දේවල් කියන්නේ කියලත් පැහැදිලි වුණා. ඔය හඬපටවල තියෙන කිසිදු නමක් මා පළමුවෙන් කිව්ව නම් නෙමෙයි. ඒ නාමල් කුමාර කිව්ව දේවල් වල සත්‍ය අසත්‍ය සොයාගන්න මම ප්‍රතිචාර දක්වද්දි කියපු දේවල් යනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. යලි හඬපට කිහිපයක් ඇසීමට සැලැස්වීමත් සමග හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසමේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා. ස්වාමීනි, මේ හඬපටවලයි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය අතර තියෙන සම්බන්ධය මොකක්ද? නිලන්ත ජයවර්ධන මහතා මේ කොමිසමේ සාක්ෂි දෙද්දී සඳහන් කළා ඔහු සහ ඔබ අතර විරසකයක් තිබුණා කියලා. ඒ හින්දා බුද්ධි තොරතුරු ගලා යාම නිසි පරිදි සිදු වුණේ නැහැ කියලත් නිලන්ත කියලා තියෙනවා. ඒ විරසකේ තහවුරු කරන්න නිලන්ත ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරපු හඬපට තමයි අපි ඔබට මේ පෙන්වන්නේ. යයි සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා. එහිදී නාලකද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ස්වාමීනි, මේ හඬපට තිබුණේ නාමල් කුමාර ගාව. ඔහු තමයි රූපවාහිනිය ප්‍රචාරය කර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ. ඒක එහෙමනම් මට ප්‍රශ්නයක් එනවා නිලන්ත ජයවර්ධනගේ අතට මේ හඬපට පත් වුණේ කොහොමද කියලා. රවි සෙනවිරත්න, ශානි අබේසේකර යම් බලපෑම් කළා. ඒ බලපෑම් දේශපාලනය දක්වාම ගියා. ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයින් ඒ කාලේ CID එකේ හිටියේ. මම අවශ්‍ය නම් ඒ නම ලියලා දෙන්නම්. අපි කරපු අත්අඩංගුවට ගැනීම වලට මානව හිමිකම් සංවිධාන ප්‍රබල බලපෑම් කළා. පොලිස්පතිගෙන් මම ආධුනික කණ්ඩායමක් ඉල්ලුවා විමර්ශන කරන්න. පස්සේ මාව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ මගේ කණ්ඩායමෙන් ප්‍රශ්න කරලා තිබ්බා. ඒ කණ්ඩායමේ සහරාන් ගැන ලිපිගොනු භාරව හිටපු ප්‍රධාන නිලධාරියෙක් දැන් ඉන්නේ පිස්සන් කොටුවේ. යයි නාලකද සිල්වා මහතා සාක්ෂි ලබා දුන්නා. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් පාස්කු විමර්ශනවලට අදාළ නීති කටයුතු වල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට අද පස්වරුවේ නීතිපතිවරයාව එම දෙපාර්තමේන්තුවේදී මුණ ගැසුණා. ජනාධිපති කොමිසමේ ඒ වාර්තාවත් එන්න ඕන නීතිපතිතුමාට. සියල්ලක්ම එක තැනකට ගෙනල්ලා තමයි මේ පිළිබඳව නඩු පැවරීමේ කාර්යය කළ යුත්තේ. ඉතින් ඒකට මම හිතන හැටියට තවත් සෑහෙන ප්‍රමාදයක් ඇති වෙයි. නමුත් මේ ප්‍රමාදය වළක්ව ගන්න නීතිපතිතුමා දැනටමත් නීතිඥවරු 12 දෙනෙක්ගෙන් සමත් වෙන සමන්විත කණ්ඩායමක් පත් කළා. ඒ පිළිබඳව දැනටමත් කටයුතු කරගෙන යනවා. ඉතින් මේකේ පිටුපස්සේ ඉන්න මහමොලකරු කවුද කියලා අපි සොයා ගන්නවා. ඒ සම්බන්ධයෙන් තාමත් ඒ සමහර විමර්ශන කටයුතු කරනවා, සමහරු පිටරට ඉන්නවා. ඉතින් ඒක නිසා ජනතාවට අපි දැනුම් දෙන්න ඕනේ මේ කාර්ය කොයිවත් නැවතිලා නැහැ. මම හිතන්නේ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් පිළිතුරක් නීතිපතිතුමා දුන්නා. දැන් තවත් පුවත් කිහිපයක්. දේශපාලන පලිගෙනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව එහි නියෝජිතයින් විසින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. පළාත් සභා නියෝජිතයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුණා. පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට හෝ කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා. අභාප්‍රාප්ත හිටපු අමාත්‍ය ටීබී ඒකනායක මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවසන් ගෞරව දැක්වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු මහව දිගන ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ පැවැත්වුණා. එම තරග දෙකෙන් එක් තරගයක් ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වූ අතර අනෙක් තරගයේ වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා. ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අපගේ රාත්‍රියේ 10 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.